ඓතිහාසික ජයසිරි මහා බෝ සමිඳුන් අභියස හිඳ අප අමාදහර පුණ්‍යවන්ත වැඩසටහන් මාලාව අතරින් දහම් සභාවට ප්‍රවේශ වන්නටයි දැන් සූදානම් වන්නේ. අමාදහර දහම් සභාව සිදු කරන්නට මේ අපේ net සිත් සියල්ල එකලෙසින්ම සනහලන ජයසිරි මහා බෝ රජාණන් වහන්සේ වැඩ වාසය කරන උඩමළුව පෙනෙන ලෙසින් පිහිටන මහමළුවට වැඩම කොට සිටින අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිළිගන්නටත් අපේ ආදරණීය විද්වතානන් හඳුනා ගන්නටත් අප සූදානම්. අපේ ඇරයුම සිරිත් පරිදි සුපුරුදු පරිදි පිළිගනිමින් අප කෙරෙහි ඔබ කෙරෙහි මහා කරුණාවෙන් යුක්තව මේ ස්ථානයට වැඩම කළ පූජ්‍යපාද දොඩම්පහළ රාහුල අපේ හාමුදුරන් වහන්සේ පළමු කොට ගෞරවනීය ලෙස අපේ හාමුදුරනේ නමස්කාර පූර්වකව වහන්සේ පිළිගන්නවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධිනංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක මේරත් මැතිතුන් අදත් අප කෙරෙහි පතල ආදරයෙන් යුක්තව මෙහි පැමිණ සිටිනවා. ඔබතුමාවත් අපි බොහොම ගෞරවයෙන් අද අමාදාර දහම් සභාවට පිළිගන්නවා. උතුම් ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේ ජයසිරි මහා බෝ හාමුදුරුව අපේ ජීවිතත් එක්ක අපේ රටත් එක්ක හැම කෙනෙක් එක්කම මොනතරම්නම් බද්ධ වී තිබෙනවාද කියන වග අද උදෑසන පටන් පැවති සුවිශේෂී වූ වැඩසටහන් හරහා අප ඔබට සඳහන් කළා, ඉදිරිපත් කළා. අපේ රටේ හැම කෙනෙක්ම විඳින හැම දුකක්ම කියන ප්‍රධානම තැනක් ජයශ්‍රී මහා බෝ හාමුදුරන් වහන්සේ. ඒ හින්දාම අපේ රටක් විඳින දුකක්, කෙනෙක් විඳින දුකක් මනවින් හඳුනා ගන්නට, ඒ සඳහා ආශිර්වාද ලබා දෙන්නට, ඒ ආශිර්වාදයේ හරහා මුළු තුන් හෙළේම උපද්‍රවයකින් තොරව පවත්වා ගන්නට ජයශ්‍රී මහා බෝ හාමුදුරන් වහන්සේගේ ආනුභාවය, ආශිර්වාදය, ආරක්ෂාව ලැබෙනවා කියන වගට සාක්ෂි එමට මේ සමාජය තුළ ප්‍රවාද වශයෙන් වගේම කතා වශයෙන් අපට අසන්නට දකින්නට ලැබෙනවා. ඒ සියල් කාරණා පදනම් කර ගනිමින් අද අමාදහර පුණ්‍යවන්ත වැඩසටහන අප ජයශ්‍රී මහා බෝ හාමුදුරන් වහන්සේ සෙවණේ සිදු කරද්දී ඔබට දකින්නට පුළුවන්කමක් තිබෙනවා. නිවසේ හිඳම මේ වන විට මේ ජයශ්‍රී මහා බෝ හාමුදුරන් වහන්සේ පැදකුණු කරන්නට, නමස්කාර කරන්නට, වන්දනා කරන්නට මොන තරම්නම් පිරිසක් අනුරපුරයට පැමිණ සිටිනවාද, මහ මෙවුනා උයනට පැමිණ සිටිනවාද, ඒ වගේම මේ මහමළුව වෙත පැමිණ සිටිනවාද කියන වග. ඔවුන් සියලු දෙනාම ඒකරාශී කරගනිමින් අද අපි අමාදහර වැඩසටහන සිද්ධ කරන්නටයි සූදානම් වන්නේ. අද අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තෙත් මේ උත්තම ජයශ්‍රී මහා හාමුදුරුවන් වහන්සේ වෙත අපට සම්බන්ධ වන්නට පුළුවන් ආකාරයේ මාතෘකාවක්. ඒ තමයි අපේ මාතෘකාව වශයෙන් යොදාගත්තේ ආශිර්වාද කිරීමේ වටිනාකම. එය අප සාමාන්‍ය ජන ජීවිතය දක්වාම සාකච්ඡා කරන්නට සූදානම්. මන්ද හැම විටකම අපේ හිතින්, අපේ නෙතින් අපි යමෙක්ව දකිද්දී හෝ යමෙක් ගැන හිතද්දී හැම වෙලාවෙම අපේ හිතවල ඇතිවන්නේ ආශිර්වාදයක් පමණක්මද? ඒ හැරෙන්නට ක්‍රෝධයක්, වෛරයක්, ශාපයක්, අකමැත්තක් මේ ආදී දේවලුත් ජනිත වනවා නේද? ඒ ජනිත වන දේවල් බුදුදහමට අනුව පිරිත්වල තිබෙන්නා වූ විද්‍යාත්මක පදනමත් එක්කම කල්පනා කරලා බලනකොට තවත් කෙනෙකුට ආරෝපණය වන්නට තිබෙන අවකාශය වැඩි. ඒ නිසා බෞද්ධයන් වශයෙන් ආශිර්වාදයේ වටිනාකම මොනතරම්ද කියන වග වචනයකින් හරි කෙනෙකුට ආශිර්වාද කරන්නට පුළුවන්කම හරිම වටිනවා කියන වග අද අපි සාකච්ඡා කරන්නට සූදානම්. අවසානයේදී ජයශ්‍රී මහා බෝ හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය මුළු රටටම එක ලෙසටම ලොකු කුඩා බාල මහලු කුල ගොත් කිසිවක් සමග සම්බන්ධ නොවි ලබා දීමත් අපට ගරුත්වයෙන් සිහිපත් කරන්නට පුළුවන්. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ වෙතයි අප ප්‍රථමයෙන්ම යොමු වන්නේ මේ මාතෘකාව සම්බන්ධයෙන් ප්‍රවේශය අපේක්ෂාවෙන්. අපේ උඩමළුව ඇතුළුව අටමස්ථානාදී ප්‍රතිත්වය උසුලන ශ්‍රීමත් අපේ නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ශ්‍රීමත් මහා සංඝරත්නයන් අපි ප්‍රථමයෙන්ම අවසර පතනවා. අදත් අපේ උතුම් උඳුවප් මේ පොහෝ දිනේ අමාදහර වැඩසටහනට මේ ආරම්භයේ පටන්ම සහභාගීත්ව දායකත්වයේ දක්වන අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාමලත් අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සිංහල අධ්‍යනාංශයේ
අපේ අත්තනායකම් හේරත් මැතිදුන් ප්‍රමුඛ අපේ සභාව අපව කවදත් මෙහෙයවන ඔබ කවුරුත් ආදරය කරන අපේ ජනරල් මැතිතුමන් ඇතුළු මේ දහම් සභාව අපි අවසර ගනිමින් හැමදාම යම් ප්‍රවේශයකට ඇරයුම් ලැබෙන්නේ අපට තමයි. මාතෘකාව SMS කරේ ඊයේ රෑද කොහෙද? හැබැයි තායිලන්තේ ඉඳන්ද දන්නෙත් නෑ. අපේ හරේන්ද්‍ර මැතිතුමන් ලෝක සවාරි යන ගමන් මේ කරුණුත් මතක තියාගෙන මාතෘකාවක් දීලා කියනවා ඔන්න ප්‍රවේශයක් දෙන්න කියලා. ඒකෙන් තමයි ඊට පස්සේ කොන් ටික අල්ලගන්නේ. ආශිර් කියන වචනය මේ සර්පයාටත් තියෙනවානේ. ඒ වගේම අපේ හිත දිවගෙන යනවා මගේ මව්පියනේ අපේ සිදුහත් බෝධිසත්වයන් වහන්සේගේ ආරම්භයට බෝධිසත්ව ඇරඹුමට අපේ මෑණියන් වහන්සේ කරපින්නාගෙන සාගරයේ ඔබ දන්නවා දින ගණනක් පිහිනලා ඒ සමුද්‍රයට අධිග්‍රහිත දිව්‍ය රාජයන් වහන්සේ ගොඩබිම මේ ධෛර්යවන්ත දරුවා දැක බැව්වම ඒට පැමිණිලා අම්මව කරෙන් බිම තිබ්බම ශාල ආශිර්වාදයක් කරනවා. පුතේ උඹ කවදා හරි බුදු වෙයන් කියලා. ඊළඟට අපිට එනවා හොඳ තැනක්. ඒ ආශිර්වාදයට අපි ඊට පස්සේ කියනවා මේ පාරමී නැත්තම් අනාගතය පිළිබඳව දෙන විවරණයක් කියලා. ඒකත් හරි වැදගත්. අපේ මෙතමනි මේ ආශිර්වාදයත් එක්ක විවරණයක් තියෙනවා. එය ලැබෙනවා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන්. සුමේද මගින් මතුවට බුදුවරු මෙච්චර උපදිනවා. ඒ අතරේ ආවල් බුදුවෙන් වෙලා ඔබ තමයි බුද්ධ රාජ්‍යත්වයට පත් වෙන්නේ. දැන් එතකොට එතන තියෙනවා කෙනෙක්ගේ මුවින් පිටවෙන ආශිර්වාදය විවරණයක් බවට පත් වෙනවා කියලා කියන්නේ මගේ පින්වත අපේ අනාගතයේ අනිවාර්යයෙන්ම ලැබෙන ඵලයක් පිළිබඳව ඒ තුල කියවෙනවා. ඊළඟට අපි ආපු ගමනක අපි ආපු මොකක් හෝ ගමනක් තියෙනවා නම් ඒ ගමන පිළිබඳවත් අපිට මේ ආශිර්වාද තුලින් යම් තීරණයකට එන්න පුළුවන්කම තිබෙනවා. එතන ආශිර්වාදයක් වෙන්න තියෙන තැන අපේ මෙතුමනි මේක චක්‍රාකාරයක් හැටියට තමයි හඳුන්වන්නේ. දැන් ඒක නිසා තමයි අම්මා අප්පච්චි මගේ පුතා දෝනි ආදරණීය අම්මගේ අප්පච්චිගේ ආත්තම්ම සීයාගේ දෙපා අල්ලලා වන්දනා කරන්න කියන්නේ. ඒ දෙපයට තමන්ගේ දෑත තැබුවම ඒ දෑත තබලා වන්දනා කරන්නේ පස්තනක් බොහෝ විට බිම ඔබලා පසඟ පිහිටුවා. එහෙම නැත්නම් ඒ දණ්ඩක්ෂේ බිම දිගා වෙලා. අර බඩින් නැමිල යන්තම් කකුල අල්ලන එක නෙවෙයි. එක එක හින්දි ටෙලි නාට්‍ය බලලා නේද? අපි නිකන් නියපොත්තක් අත ගාලා නාහෙට දික් කරනවා. හොද්ද කුණු එකක් අහු වෙන්න ඕනේ. නේද? ඉතින් එහෙම එකක් නෙවෙයි. අර අපි වන්දනා කරන ක්‍රමය. එතකොට බලන්න අපි දෙමව්පියන්ගේ පා ස්පර්ශ කරනවා දෙමව්පියෝ අපේ හිස ස්පර්ශ. දැන් බලන්න චක්‍රය. එතකොට දෙමව්පියෝන්ගේ පාද අල්ලගෙන ඉන්නවා දෙමව්පියෝ අපේ හිස අල්ල. එතකොට මේ ආශිර්වාද කියන්නේ චක්‍රාකාර එකක්. එතකොට මේක ගමන් කරනවා. අම්මයි තාත්තයි හිස් මුදුනට අපේට අත් තිබ්බම ආශිර්වාද කරන කෙනෙක් අපි දැන් පොඩි දරුවන්ගේ ඉස අත ගන්නකන් ඉන්නෝනේ. ඒ හත තිබ්බම දරුවෝ අපේ පාමතට දැත් තබන් ඉන්නකොට අපේ උස්නේම්ම එන ඔබට යහපතක් වේවා සූපත් වේවා ඔබ නිරෝගී වේවා කියලා කියන වදන අතෙන්ට ගමන් කරනවා. ඊළඟට මේ දෑංගිලි අර දෙපා මත ලැබෙන කොටත් හිස් මුදුනට ලැබෙන කොටත්
දෙපැත්තේ ඇඟිල්ල ඔබ දන්නවා නිකන් අපේ තියෙන එනර්ජි එක අපේ තිබෙන අර ශක්තිය චිත්ත ශක්තිය කරන්ට් එකක්සේ ගමන් කරනවා. දැන් බලන්න ආයුෂ අඩු කෙනෙකුට ඒ තුලින් ආයුෂ දී ගන්න. දැන් අපි සාමාන්‍යයෙන් කියමනක් කියන්නේ මගෙත් ආයුගෙන නේද? මේ ඔබ ජීවත් වෙන්නට ඕනේ කියලා. දැන් අප සමහරක් වෙලාවට කියනවා දෙන්න බැරි හින්දා කියයි කියලා. නේද? එහෙම කියනවා. නමුත් ඒවා පුදුමාකාර දේවල්. දැන් අපේ දරුවෝ කියනවානේ දැන් අම්මා තාත්තට සැලකුවොත් එහෙම පුතේ උඹ බුදු වෙන්න නෑ බුදුකම ඕනේ නෑ. ඉස්සරහා තියෙන පර්චස් 10 මට ලියලා දෙන්න. එහෙම කියනවා ඒ කීවට අර බුදුයන් කියන ඒක පර්චස් 10ක වටිනාකමට වඩා ඉහළ එකක්. අක්කර 100කට වඩා ඉහළ එකක්. ඒක තමයි මගේ දුවට පුතාට අද අපි කාවත් දන්න හදන්නේ. කෙනෙක්ගෙන් එන වචනය බලට හරියන්න ඕනි කියන වචනේ. ඒ නිසා අපේ මෙදිතුමන් අපිට දුන්න මේ මාතෘකාවේ තියෙනවා ආශිර්වාදයයි සාපයයි කියන දෙකම. ඒ දෙකම අපේ හරින්ද මෙතුමා අහන්නේ හාමුදුරනේ ජයසිරි මා බෝ හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා ආශිර්වාද ගන්නත් තැනක නමක් කියන්න දෙපාද නේද? තවත් තැනක මූදු වෙරළකට හරි ඒ කිට්ටුව තැනකට ගිහිල්ලා අපි හිතමු හකුරු ගම කියලා නේද? එහෙම ගිහිල්ලා එතන ඉඳගෙන මිරිස් සම්බරල කරන සාපයයි නේ? ඒ කරන සාපයයි මේ මොකක්ද? ඔබ හිතනවා සාපයක් වදිනවා කියලා. ඔබ හිතනවා ඇඹරිල්ල ඇඹරෙනවා කියලා. එහෙමනම් ආශිර්වාදය වැඩ කරන්නේ නැද්ද? එනිසා අපි ඉන්න භූමිය අද මීට අවුරුදු 2325කට පෙර ආතුව සංගමිත් මහරහත් තෙරණින් වහන්සේ උන්වහන්සේගේ ආගමනය අපි ඒක තව නමකින් හඳුන්වනවා දුමින්දා ගමනය කියලා. ඒතර දුමින්ද නේද? මේ කියන බෝහාම්දුරුවන් වහන්සේ සිතු වෘක්ෂයේ. එතකොට අපේ බෝහාම්දුරුව වැඩමවලා අවුරුදු 2325 වසරක් සපිරෙන මොහොතේ අපේ ස්වර්ණවාහිනී මේ මාධ්‍ය ජාලයෙන් ඇවිල්ලා අමාදහර අපි ලෝකයටම දෙනවා. ඊතර බලන්න එහි වාග්යය ඒ ඉදිරිපිට ඔබ රැස් වෙලා ඉන්නවා. මේකත් විවරණයක් නොවේද? මෙයත් කාගේ හරි ආශිර්වාදයක් නිසා ලැබිච්ච එකක් නොවේද? ඊතර බලන්න මගේ පින්වත. මේක ලේසි නෑ. මේක අද ඊයක මේ සතියක දෙයක ප්ලෑනක් නොවේ. මේ අවුරුදු දහස් ගානෙම තිබුණා අපි ටික අද එක් රැස් වෙනවා කියන එක. මේක බුදුහාමුදුරු කෙනෙක්ගේ ඉදිරියේදී ඔබට කියයි මීට පෙරත් ඔබ බුදුවරුන් වහන්සේලා මේ මහා භද්‍ර කල්පයේ සිව්නමගෙම පහළ වෙච්ච බුදු වෙච්ච පිට දුන්න බෝහාමුදුරුවෝ අවසන් වෙන තෙක් වැඩ හිටියේ මේ භූමියේ. මෛත්‍රී බුදුහාමුදුරන්ගේ බෝහාමුදුරුවොත් වඩම්මල මෙතනම තමයි රෝපණය වෙන්නේ මගේ පින්වත. එතකොට ඒ භූමි භාගයේ අපි මෙහෙම ඉඳලා අපි ආශිර්වාද ලැබුවා. අපි බෝහාමුදුරන්ගේ ආශිර්වාද ලැබුවා කියන එක භාග්‍යයක්. දැන් බලන්නකෝ මේ විදිහට බෝපත් උකුලට වැටෙයිද කියලා. නේද? ඉතින් මේ ආශිර්වාදේ නැත්තම් සිදු වෙන්නේ නැහැ. නේද? ඒ නිසා ඒව හරි භාග්‍යයක්. මගේ පින්නත්. ඒ නිසා අපි ඒ ආශිර්වාදය ලබන්න පුළුවන් උතුම්ම තැන ඉඳගෙන අපි කතා කරමු සාපේ ආශිර්වාදයේ දෙක වෙනස. ආශිර්වාද ලද්දන් හැටියට මොකද ලෝකයටම සාමය ගෙනල්ලා ආශිර්වාද දුන් ජේසුස් ස්වාමි දරුවන් වහන්සේත් 25 වෙනිදා අපි සමරනවා නේද? ඒ නිසා අලුත් අවුරුද්දට ඔබට අපි ආශිර්වාද කරනවා. අනිත් පැත්තෙන් අපිට යම් දොසක් වුණා නම් අපේ රටට සාපයක් වුණා නම් ඒනොත් අපි ශක්තිමත් වෙලා අපි ඒ වෙන සාප අපිට එන්න එපා. ආයෙත් දෙසැම්බර් 26 වෙනිදාවක් අවුරුදු 14කට පස්සෙත් ආයෙත් අපිට එන්න එපා. සුනාමි ජලකඳක් එපා කියන තැනට අපි අද රටට ආශිර්වාද කරන්නයි මගේ අම්මන් පච්චි අප එකතු වුණේ. අපේක්ෂා කළ ප්‍රවේශය අපේ හඳුරන්නේ අපේක්ෂා කළ තරමටත් වඩා උපරිමයෙන් ඔබ වහන්සේ විසින් අප වෙත ලැබ දුන්නා. බොහොම පින් ඔබ වහන්සේට ඒ වෙනුවෙන්.
අපේ හාමුදුරන් වහන්සේ සිහිපත් කළ ආකාරයටම අප මේ වඳින්නේ, අප මේ පුදන්නේ, අප මේ දකින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිට දුන් ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව. මේ දක්ෂිණ ශාඛාව මහමෙවුනා උයනේ මේ ස්ථානයේම මේ ආකාරයෙන් රෝපණය කරන්නටත් තැන්පත් කරන්නටත් හේතුව විදිහට ජන ප්‍රවාදයේ සඳහන් වන්නේ සහ ඉතිහාසයේ සඳහන් කරන්නේ අපේ හාමුදුරන් වහන්සේ දේශනා කළ කාරණාවමයි. මේ මහා භද්‍රකල්පයේ පහළ වුණු කකුසඳ කෝණාගම කාශ්‍යප කියන ලෞතර බුදුරජාණන් වහන්සේ පිටදුන් බෝධින් වහන්සේත් පෙර යම් දවසක මේ ස්ථානයේම මේ ආකාරයෙන්ම තැන්පත් කර තිබුණා කියන වග ඉතිහාසයේ සඳහන් කර තිබෙනවා. ඒ නිසා තමයි ඒ තරම් වටිනා පින් වලින් බර වූ බිමක අපි මේ තරම් පින් සිටි වලින් යුක්තව කටයුතු කරන්නේ. ඒ වගේම මහා වංශය තුළ හරිම අපූර්වට සඳහන් වෙනවා මේ දක්ෂිණ ශාඛාව මෙරටට ගෙන ආපු ආකාරයට අදාළ බොහොම අපූර්ව කාරණාවක්. දැන් ජයශ්‍රී මහා බෝධිහාමුදුරන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ පිටදුන් බෝධින් වහන්සේගෙන් තමයි දක්ෂිණ ශාඛාව වෙන් කරගෙන මෙරටට ගෙන ආ යුත්තේ. නමුත් කිසි කෙනෙක් ඒ සඳහා මැදිහත් වන්නේ නැහැ. මොකද බෝගසක අත්තක් කපනවා කියන වරදම කෙනෙකුට මුළු ජීවිත කාලයේම පශ්චාත්තාප වන්නට ප්‍රමාණවත්. ඒ නිසාම ධර්මාශෝක රජතුමාවත් මැදිහත් වූයේ නැහැ මේ දක්ෂිණ ශාඛාව කපන්නට. අවසානයේදී ඔවුන් වත්පිළිවෙත් රාශියක් කරනවා. ජයශ්‍රී මහා බෝධිහාමුදුරන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වටා වටතිර අතුරලා ඊට පස්සේ මල් පූජා කළා පැදකුණු කරනවා ධර්මාශෝක රජතුමා. ඊට පස්සේ ඒ ඉදිරියේ තියෙන රන් පීඨිකාවක් මත තියෙනවා රන් පාත්‍රයක්. ඒ පාත්‍රය තියලා අවසානයේදී රන් තෙලි කූරකින් සහ රත් වූ තවත් කූරකින් මනිනවා ස්ථානයක් හෙවත් හරියටම සලකුණු කරනවා මේ දක්ෂිණ ශාඛාවේ යම් ස්ථානයක් වටෙන්ම ශාඛාව අත්ත වටේම සලකුණු කරලා ඉවර වෙලා ප්‍රාර්ථනාවක් කරනවා. මේ ප්‍රාර්ථනාවේ කියනවා මේ දක්ෂිණ ශාඛා වහන්සේ ලක්දිවට ගෙන යා යුත්තක් නම් එහි බලයෙන් මේ දක්ෂිණ ශාඛාව බිඳී ගොස් මේ රන් පාත්‍රයේ තැන්පත් වේවා කියා. ඒ ප්‍රාර්ථනාව අනුවම අවසානයේදී අර සලකුණු කළ තැනින්ම රේඛාව සලකුණු කළ තැනින්ම බිඳී ගොස් රන් පාත්‍රයේ තැන්පත් වෙනවා. ඒ දක්ෂිණ ශාඛාව සංගමිත්තරණිය විසින් දඹකොළ පටුන හරහා මෙසිරිලකට වඩමවාගෙන තිබෙනවා. ඒ තමයි ඉතිහාස කතාව. ඉතිහාසයෙන් වර්තමානයට එනකොට අත්තනායක මිහිරත් මහත්මයා අපට මුණ ගැහෙනවා. ඔබතුමාට ඉතිරි කොටස බාර දෙනවා. මුලින්ම අදත් අපේ මූලාසනාරූಢව වැඩ හිඳින අපේ කල්යාණ මිත්‍ර දොඩම්පහළ රාහුල අපේ හාමුදුරන් වහන්සේගෙන් නමස්කාර පූර්වකව අවසර. හරේන්ද්‍ර ශ්‍රී මහා බෝධින් වහන්සේ ළඟ ඒකට ගැළපෙනම මාතෘකාව තමයි ඉතින් ආශිර්වාද. පැරණි මිනිස්සු මේ ආශිර්වාද කියන වචනේ ආශීර් කියන වචනේ තේරුම හිස කියන එක. ආශිර් විසයා කියලා කියන්නේ ණයාට. ඔළුවේ විස ඇත්තේ කාටද? එයා ණයා. ආශිර් විසයා. එතකොට ආශිර්වාද කියලා කියන්නේ හිසට අත තබා කරනු ලබන සුබ පැතීම. හිසට අත තබා අපි අම්මට වදිනකොට අම්මා තාත්තා ඔළුව අත ගෑවොත් විතරයි ඒ ආශිර්වාදය ලැබෙන්නේ. හිස අතගා පිහිට පැතීම. මෙතන නාපු පැරණි සිංහලයෝ මේ ශ්‍රී මහා බෝධියෙන් නොයෙක් දේ අයද සිටියා. එක ජන කවියක තියෙනවා උඩ මළුවෙත් යට මළුවෙත් සාදුකාර දුන්නයි කළු දෙවියන් වැඳ පුදාන බාරහාර දුන්නයි සිරිමාබෝ පත් අතරින් බුදු බණ අහ ගන්ටයි සිරිමාබෝ රජුනේ මට පුංචි පුතෙක් දෙන්නයි. සිරිමාබෝ රජුනේ මට පුංචි දුවෙක් දෙන්නයි. පැරණි මිනිස්සු මෙතෙන්ට ආවේ එකක් උඩ මළුවේයි යට මළුවේයි බුදුන් වැඳ වැඳ පිංගන්න.
මේ වෘක්ෂ රාජයාට අධිපති දෙවියා තමයි කළු දේවතාවා. ඒ කළු දේවතාවට වැඳලා බාරහාර වුණා. ඊට පස්සේ සිරිමාබෝ පත් අතුරෙන් බුදු බණ අහගන්නයි සිරිමාබෝ රජුනේ මට පිරිමි පුතෙක් දෙන්නයි. සිරිමාබෝ රජුනේ මට පුංචි දුවෙක් දෙන්නයි. එකාතකින් ගර්භ ප්‍රාර්ථනා. තව තැනක තියෙනවා සෞම්‍ය ගුණෙන් මට පුතෙක් ලැබේවා, භාග්‍ය ගුණෙන් මට පුතෙක් ලැබේවා, කෞශල්‍යෙන් පිරි දුවක ලැබේවා, ශාක්‍ය කුලෙන් මට දුවෙක් ලැබේවා, ශාක්‍ය කුලෙන් මට පුතෙක් ලැබේවා. ඒ ඔක්කොම රැව් දුන්නේ මේ වැලිමලුවේ ඉඳගෙන. මෙතනට ආපු පැරැන්නෝ මෙබඳු කවි වලින් වන්දනාමාන කරමින් තමන්ගේ කුසයට මේ ස්ථානයේ වැඩවෙසෙන තාම මව් කුසයකට නොගිය පිරිමි ප්‍රාණ දියණියන්ගේ ප්‍රාණ තම කුස තුලට ගත්තා. එන ඕනම දරුවෙක් මව් කුසට ගන්නා පුරුද්දක් සිංහලයට තිබුණේ නැහැ. ගෙදර ඉඳන් පේවි පේවි තිසා වැවට යන්නයි. තිසා වැවෙන් දිය බැඳගෙන බත් අරගෙන කන්නයි. එතන ඉඳන් පේවි පේවි උඩමළුවට එන්නයි. උඩමළුවේ සාමිනේ මට පුංචි පුතෙක් දෙන්නයි. උඩමළුවේ සාමිනේ මට පුංචි දුවෙක් දෙන්නයි. ඒ ඔක්කොම ආශිර්වාද ගොනුනේ මෙතන. හිසට අත තබා වන්දනා කිරීම. අපේ දැන් ගොඩක් අම්මලා නම් දරුවෝ වදිනකොට හිස අත ගන්න. තාත්තලා ගාතාව ඉවර වෙනකල්වත් ඉන්නේ නැහැ. උද්දිකාරෝ වර්ධනය කරා, ආලිංගිත්තා බදාගත්තා, චුම්බිත්වා ඉඹගත්තා, පිය පුත්තකං ප්‍රිය පුත්‍රයාව, රාජ මජ්ජං රජවරු මැද්දේ සුපටිත්තං පිහිටෙව්වා, පිතුපාදං නමාමහං. කිසිම තාත්තෙක් ඔය ගාතාව ඉවර වෙනකල් අහගෙන ඉඳලා බබාගේ හිස අත ගන්නෑ නැහැ. උද්දිකාරෝ කියනකොටම තාත්තා කියන අන්න බස් එක ඇවිල්ලා ඵලයන් කියලා. ළමයා ආලිංගිත්තා කියන්නේ බස් එකේ ඩ්‍රයිවර්ට. ඒක අහන්න ඕන තාත්තා. උද්දිකාරෝ තාත්තමාව වර්ධනය කළා. ආලිංගිත්තා තාත්තමාව අල්ලගත්තා. චුම්බිත්වා තාත්තමාව ඉම්බා. ප්‍රියපුත්තකං රාජ මජ්ජං සුපටිත්තං. මාව රජුන්ටත් වඩා ඉහළ තැනක මගේ තාත්තා තිබ්බා. පිතුපාදං නමාමහං. ඒ ගාතාව ඉවර වෙනකල් අහන්න තාත්තලා පුරුදු වුණොත්, පුරුදු වෙලා දරුවගේ හිස අත ගෑවොත් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. සද්ධර්ම ලංකාරේ තියෙනවා කතාවක්. හරේන්ද්‍ර එක කුමාරයෙක් නැකත් කෙලිය එනවා. අපේ රටේ නම් සිංහල අවුරුද්ද. මේක හැබැයි ඉන්දියානු කතාවක්. දැන් රෙදි කෑල්ලක් ඕන පුතාට. අම්මගෙන් රෙදි කෑල්ලක් ඉල්ලනවා. අම්මා දිරාගිය රෙදි කෑල්ලක් පුතාට දෙනවා. පුතා මේක මොන රෙද්දක්ද? මේක අවුරුද්දට හොඳද? පුතේ මට දෙන්න වෙන දෙයක් නෑ. උඹට මම හිස අත ගන්නම්. උඹට මං ආශිර්වාද කරන්නම්. උඹ පතන හැම දෙයක්ම උඹට පැය 24කින් ලැබෙයි. දරුවා රෙදි කෑල්ල දාලා යනවා. සිටු මැදුරක් ළඟට ගව ගාලක් තියෙනවා. රිංගනවා ගව ගාලට. සිටුතුමා කියනවා කමක් නෑ, ගව ගාලේ හිටියට කමක් නෑ. රාත්‍රී සිහිනෙන් සිටුතුමා දකිනවා සර්පයෙක්
සිටුතුමාගේ පෙකණිය පලාගෙන ඇවිත් සිටුතුමාව ඔතා ගන්නවා. ඔහු වහාම අවදි වෙලා තේරුම බලනවා හීනේ. ඔහුට ලැබෙනවා ඔබ ඉන්න භූමියේ රජ වෙන්න පුළුවන් කෙනෙක් කොතන හරි ඉන්නවා. ඉන්න එකම තැනත්තා හරක් මඩුවේ ඉන්න කොල්ලා. එයා දුවට කතා කරනවා දුවේ රජ වෙන එකෙක් අපේ ගව මඩුවේ ඉන්නවා. ඔබ වහාම ඒකට බහ දෙන්න ඕන. දූ හා කියන. පසුදා ඇතෙක් පිට එන සෙනග ගව මඩුවේ පුංචි දරුවා රජ බවට පත් කරනවා. ඔහු රජ වෙනවා. අම්මෙක් හිසට අතගාලා ප්‍රාර්ථනාවක් කළොත් හරේන්ද්‍ර ඒක ඉෂ්ට වෙනවාමයි. මම පුංචි කාලේ හරේන්ද්‍ර දිනක් මට මේ පුදුමය සිද්ධ වුණා. මගේ උපන්දිනේ දෙසැම්බර් 31 අපේ අම්මට එදා ඕන වුණා මට සරමක් කරන් දෙන්න කමිසයක්. අම්මා කඩේකට ගිහිල්ලා ඉල්ලුවාම මුදලාලි කිව්වා රුපියල් 5ක් අඩුයි දෙන්න බෑ. අම්මා වෙන කඩේකින් මට සරමක් කරන් දුන්නා. බදුලු ඔරලෝසු කනුව ඉදිරිපිටදී මගේ අම්මා මගේ හිස අතගාලා කිව්වා උඹට කවදා හරි ගණන් කරන්න බැරි තරම් කමිස හම්බ වෙනවා. ඒක කියලා දැන් අවුරුදු 40කට වැඩි. මගේ කමිස දිහා බලනකොට හරේන්ද්‍ර අද උදේත් රැව්වා මගේ කමිසෙට. එයා ඇහුවේ කොහෙන්ද ඕක ගත්තේ කියලා. හරේන්ද්‍ර ඒ අම්මා එදා මගේ හිස අත තබා දුන්නු පොරොන්දුව. අම්මා හිතපු විදියටම ගණන් කළ නොහැකි කමිස මට ලැබුණා. අම්මෙක්ගේ ප්‍රාර්ථනාව කොයිතරම් ප්‍රබලද. මම මේ එළඹෙන්නේ හරේන්ද්‍ර අම්මා නැති මගේ පළමු උපන්දිනය. හැම අවුරුද්දකම මම දෙසැම්බර් 31ට ගියේ බදුල්ලට අම්මාට සලකන්න. එහෙනම් මේ ආශිර්වාද සංකල්පය අස්සේ ආශිර්වාද කරන්න ඕන පොතක් තියෙනවා. හරේන්ද්‍රගෙත් මගේ කල්යාණ මිත්‍ර ඔක්ෂාන් විජේරත්න මේ ලියපු පොත ගොළු තාත්තා ස්වර්ණවාහිනියේ ප්‍රදර්ශනය වුණේ. මේ පොත හරේන්ද්‍ර ශ්‍රී ලංකාවේ අවාසිදායක ග්‍රාමීය අධ්‍යාපනය පිළිබඳ පළමු පර්යේෂණ රචනය. මේ පොත කියවිය යුතු අධ්‍යාපන අමාත්‍යාංශය. මේ පර්යේෂණ ග්‍රන්ථය ඔක්ෂාන් පොතක් කළා. මුළු ටෙලි නාට්‍යම මේ පොතේ තියෙන. ටෙලි නාට්‍ය ඉවර වෙලා කතාව අතහැරියේ නැති අපේ ඔක්ෂාන් ඒක මුද්‍රණය කළා. මේක රස විඳින්න ඕන පොතක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ දුප්පත් ඉස්කෝලවලට අපි බොරුවට කියනවා හොඳම ඉස්කෝලේ ගමේ ඉස්කෝලේ කියලා. එකෙක්වත් ඒකට යන්නේ නැහැ. ඒ ශ්‍රී ලංකාවේ අවාසිදායක අධ්‍යාපනය. ස්වර්ණවාහිනියේත් ඉස්සර හිටපු පුංචි ඔක්ෂාන් කරපු මහ ලොකු වැඩක් මේ පොත මේ විදියට නිකුත් වීම. ආදරණීය අම්මා මේ ආදරණීය අම්මා චුල්ල පද්මේන්ද්‍රගේ පොතක්. මේ චුල්ල පද්මේන්ද්‍රගේ පොත වරකාපොළ පැත්තේ තමයි මේ පොත ප්‍රසිද්ධ. ඔහු මේක එක තැනක කියනවා අම්මලාගේ ආශිර්වාද ගැන. ඇවිද ලඳු දෙනි කැලෑ බිම්වල රැගෙන විත්තුන් හිරිය පන් කොළ යොදා රතු සායම් හා කොළ වියාගෙන රටා මේ මහා විශ්වයම මට කියා දුන් මගේ අම්මාට. අම්මා පිළිබඳ ලංකාවේ තියෙන සියලු ජනශ්‍රුති සාලිකේදාර ජාතකය වැනි ජාතක කතා චුල්ල පද්මේන්ද්‍ර ආදරණීය අම්මාට එකතු කළා. පොත මං අද හඳුන්වා දුන්නේ ආශිර්වාදයේ හොඳම තැනැත්ති අම්මාම හින්දා.
දෙසැම්බර් 31 තව සතියයි නේද? සාමාන්‍යයෙන් ගණන් කරන්න බැරි තරමට ඇඳුම් තියාගන්න හොඳ නැහැ අත්තනායක මහත්මයා. අපි ගණන් කරන්න පුළුවන් තරමට තියාගෙන ඊටු ටික බෙදා දෙමු. ඕනනම් මගෙන් පටන් ගන්න. යෝජනාවක් විතරයි ඔබතුමා හිතලා බලන්න. මම ඊළඟ පොයට කියන්නම් ඕක කළාද නැද්ද? ඔබතුමා කිව් ආශිර්වාදය මෙදියට හැම අම්මා කෙනෙක්ම එක ලෙසටම දරුවන්ට සිදු කරන මේ මහා ප්‍රබලතම ආශිර්වාදයයි. ඒ නිසා 11 දෙසැම්බර් 31 වෙනිදා ඔබතුමාට එතුමිය වෙනුවෙන් යමක් තවත් හොඳින් කරන්නට ඉඩක් ලැබෙන දිනයක් බවට පත් වෙන කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. මොකද අපි දන්නවා ඔබතුමා හැම දෙසැම්බර් 31ම මෙතුවක් කල් කළේ අම්මා බලන්නට බදුළු යාම උපන්දිනයේ වෙනුවෙන්. මේ එළමෙන උපන්දිනය තවත් ආදර්ශවත් දෙයකට ඔබතුමාව යොමු කරාවි කියන විශ්වාසය අප තුළ තිබෙනවා. ජයශ්‍රී මහා බෝහාමුදුරන් වහන්සේ අභියස හිඳ සිදු කරන අමාදහර පුණ්‍යවන්ත වැඩසටහන් මාලාවේ දහම් සභාවෙන් අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙනවා. මේ විරාමයෙන් අනතුරුව යලිත් අප සූදානම් අමාදහර දහම් සභාවට ගොඩවන්නට. ඓතිහාසික ජයශ්‍රී මහා බෝසමිඳුන් සෙවණේ හිඳ අද හොඳුවප්පුර පසළොස්වක පොහොය දවසේ අමාදහර පුණ්‍යවන්ත වැඩසටහන අප සිද්ධ කරන්නේ. හොඳුවප් පොහොය දවසේදී ජයශ්‍රී මහා බෝසමිඳුන් සෙවණට පැමිණෙන්නට අපට ආශිර්වාද කළේ මේ පොහොය දවසේ තිබුණු වැදගත්කම. ඒ වැදගත්කම වනාහි සංගමිත්‍රණේ විසින් අද වැනි දිනක අපේ හාමුදුරන් වහන්සේ දේශනා කළාසේ දුමින්දා ගමනය හෙවත් බෝධි ධෘමයාණන් වහන්සේ මේ ස්ථානයට හෙවත් අනුරාධපුරයට වැඩම කර වූ සුපුවතට අදාළ දවසත් අද හොඳුවප් පොහොය. ඒ නිසා අද තරම් මේ ජයශ්‍රී මහා බෝහාමුදුරන් වහන්සේ පිළිබඳව සිතන්නට තවත් පොහොය දිනයක් නැති තරම් අනිත් හැම පොහොය දිනයක්ම අපට එක ලෙසින් උන්වහන්සේ ගැන හිතන්නට හිත් දුන්නාට ඊටත් වඩා වැඩි හැඟීමක් අද හොඳුවප් පොහොය දවසේදී අපට දැනෙනවා හැඟෙනවා. අනෙක් අතට බුද්ධ ගයාවේ මේ වන විටත් බෝධින් වහන්සේ නමක වැඩ සිටියත් බොහෝ දෙනා දන්නවා ඒ මුල් බෝරුක නෙවෙයි, මුල් බෝධින් වහන්සේ නොවේ. සිව්වන පරම්පරාවේ බෝධින් වහන්සේ නමක තමයි බුද්ධ ගයාවේ වැඩ සිටින්නේ. ඒ අනුව බැලුවාම ලෞතර බුදුරජාණන් වහන්සේගේ සේවනයත් netu කැල්මත් එක ලෙසින්ම ලද මෙදියත දැනට ඇති එකම වස්තුව මේ උත්තම ජයශ්‍රී මහා බෝධිහාමුදුරන් වහන්සේ පමණයි. ඒ නිසා උන්වහන්සේ පිළිබඳ අපට හිතන්නට වැඩිමනක් පරිසරයක් නිර්මාණය කරන ලෝකයේම එකම තැන එකම පුදබිම බවට මේ ජයශ්‍රී මහා බෝහාමුදුරන් වහන්සේ පත්වනවා නොඅනුමානයි. එම ස්ථානයේ හිඳ උන්වහන්සේගේ ආශිර්වාදයේ ප්‍රබල බව වටිනාකම අරමුණු කර ගනිමින් අපි අද මාතෘකාවත් ආශිර්වාදයේ බවටම පත් කරගත්තා. අපේ හාමුදුරනේ ඔබ වහන්සේට යලිත් මා ආරාධනා කරන්නේ ඒ මාතෘකාව ඔස්සේ අපේ හිතවතුන්ට තව දුරටත් කරුණු පහදා දීමට. හරේන්ද්‍ර මෙත්තමනි අපේ සමාජය බෞද්ධ උත්තරීතර ප්‍රායෝගික ආදර්ශමත් සමාජයක් බවට පත් කරගන්න අපට පාදක වෙච්ච මූලික වෙච්ච දළදා හාමුදුරුවන්ටත් ප්‍රථමයෙන් අපිට ශක්තිය වුණේ අපේ බෝහාමුදුරුවෝ. ශ්‍රී ලාංකික ජාතිය එක්සේසත් වෙච්ච දවස හැටියට අපි සලකන්නේ බෝහාමුදුරුවෝ රෝපණය කරපු දිනය. බෝහාමුදුරුවෝ අපේ දෙවන පෑතිස් මහා රජතුමා මේ ස්ථානයේ රෝපණය කරලා සතියක් දොරටුපාලයෙක් හැටියට රජකමින් බැහැර වෙලා ඔටුන්න පසෙක තබලා බෝහාමුදුරුවන්ට දොරටුපාලකෙක් හැටියට කටයුතු කළා, සේවා සැපුවා. එතකොට ඒ උත්සවයට තමයි අපේ එදා විජය රජතුමා සමග පැමිණිච්ච, ඒ කියන්නේ මෑත අතීතයේ පටන් ගැනීම අපිට ඈත අතීතයක් තියෙනවා රාවණ රජ දවස පටන්. එතකොට ඒ පැමිණිච්ච චන්දන, අනුරාධ, උපතිස්ස වැනි පිරිස්, ඊළඟ තිවංක ගම, ඊට බමුණෝ, මේ අය අපේ රෝහණේ හිටපු අය
එක එක ප්‍රදේශවල ජානපදිකත්වය ඇති කරලා ඒ තමන්ගේ බල කොට්ටාස බවට පත් කරගෙන හිටපු කුඩා කණ්ඩායම් නායකයෝ සියලුම දෙනා ඇවිල්ලා පෑතිස් රජුරුවන්ගේ නායකත්වය පිළි අරගෙන සහභාගී වෙච්ච ලංකා ඉතිහාසයේ පළවෙනිම සභාව උත්සවය තමයි අපේ බෝහාමුදුරුවෝ රෝපණය කරපු දිනේ. දැන් ඊළඟට ඊටම වැදගත් කරුණක් සඳහන් කළා මගේ බහුපියනි අපි සඳහන් කරනවා මේ පාරිභෝගික චෛත්‍ය කියලානේ පාරිභෝගික වස්තුව. සැබෑ ලෙසම දැන් අපේ පන්සල් වලත් අපේ බෝහාමුදුරුවන්ගෙන් පැවතගෙන එන බෝහාමුදුරුවරු වැඩ ඉන්නවා. එකක් ශාකා බෝහාමුදුරුවෝ වැඩ ඉන්නවා. අනිත් අපේ පළරුහ බෝහාමුදුරුවරු වැඩ ඉන්නවා. දැන් මේ බෝහාමුදුරුවෝ ඒ ශාකා බෝහාමුදුරුවෝ ඒ කියන්නේ කෙලින්ම ඇටයකින් ගත් එක නොවේ. අපිට තේරෙනවා. එතකොට උන්වහන්සේ ගත් විදිය සඳහන් කළා. එතකොට ඒ අර බුදුහාමුදුරුවෝ පිට දුන්න බෝහාමුදුරුවමයි. නේ උන්වහන්සේගේ net පූජාම ලැබපු ස්වාමීන් වහන්සේමයි. අපිට තේරෙනවා. එතකොට මේ මින් අනතුරුව අසන්දි මිත්‍රා කියන ධර්මාශෝක අධිරාජයාගේ බිසව වරාකටු වන්නලා බෝහාමුදුරුවෝ පිරිනුවම් පෑවුවා මින් පස්සේ. එතකොට අද වෙනකොට අපේ බෝහාමුදුරුවෝ තමයි ලොව තිබෙන පාරිභෝගික එකම බෝහාමුදුරුවෝ. අනිත් ඒවා පැවතගෙන ඉන්න එක ඇත්ත. අපේ පන්සල් වලත් වැඩ ඉන්නවා. හැබැයි මේ තමයි උන්වහන්සේ පිට දුන්න උන්වහන්සේ පරිහරණය කරම බෝහාමුදුරුවෝ. දැන් ඒතර බන බලය. එතකොට අර සතියක් මුළුල්ලේ බෝහාමුදුරුවෝ දිහා බලාගෙන හිටියනේ. ඒක අපි සාමාන්‍යයෙන් කියන අනිමිෂ ලෝචන පූජාව කියලා මගේ පින්න. මේ සඳහන් කරන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ මේ විශ්වයේ තියෙන ශක්තිය උරාගත්තා. උකහාගත්තා අපිට නිවන් දකින්න තියෙන ශක්තිය. උන්වහන්සේ ඒක ඊට පස්සේ ලැබලා දුන්නේ කාටද? අපේ බෝහාමුදුරන්. තමන්ගේ දෙනෙතින් ඒ බුදු බලය අපේ බෝහාමුදුරන්ට සමීප කළා. එතකොට බෝහාමුදුරුවෝ තමයි ලෝකෙටම පැතිරිලා යන්නේ. දැන් උන්වහන්සේ පරිහරණය කරපු කවිච්චිය තිබ්බා. එහෙම නැත්නම් පාත්‍රය තිබ්බා. නේද? සිවුරු තිබුණා, පටි ධාතුව තිබුණා, සෙරෙප්පු තිබුණා. එහෙම නැත්නම් බස් අර යෂ්ටියක් තිබුණා. වෙනත් පුටු මොන හරි තිබිච්ච කියලා ගැහුණා පටි ඔක්කොම තිබ්බා. ඒ පාරිභෝගික සියල්ල පසකින් තබලා උන්වහන්සේ අපිට වන්දනා කරන්න කියලා ආනන්ද හාමුදුරුවෝ කොසල් මහ රජුරුවෝ විසාකාව මේ ඇත්ත අනාථ පිළිසිරු ඉල්ලුවම දුන්නේ මොකද්ද? බෝහාමුදුරන්ගේ සාකාව. ඒතකොට දැන් ඔබ හිතන්න පුළුවන් එන ආනන්ද බෝධිය මීට වඩා පරණද කියලා නෑ. ආනන්ද බෝහාමුදුරුවොත් පිරිනුවන් පෑවා. දැන් අද වැඩ ඉන්නෙත් ඒත් ගොඩක් පස්සේ පහළ වෙච්ච බෝහාමුදුරුවෝ. ඒතකොට එහෙමනම් මගේ පින්වත අපිට නිවන් දැක්මට අපිට මේ බුදු පදවිය ගන්න අපේ රහත් පදවිය ගන්න අපිට මේ බුද්ධ ශක්තිය ගන්න මෙතන තරම් තැනක් තව ඇත්තේ ද කියන ප්‍රශ්නය ඔබට දැන් තියෙනවා. අපි දඹදිව වන්දනා යනවා. මේ බුද්ධ මූලයට අපේ ගෞරවයේ කිසිම අඩුවක් නැහැ. අදත් නේද? පියාඹින කපුටෙක් ඒ මත වහන්නේ නැහැ. එතනින් යන්නේ ඔබ බලාගෙන ඉන්න කියලා. ඒ වගේම තමයි මේ ස්ථානේ. නේ? අපේ බෝහාමුදුරන්ගේ සාකක් වන්නවත් තිසාවැවට ගමන් කරන්නේ. ඉතින් එහෙම ඔබට තේරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්ක කියන එක බුදුහාමුදුරුවෝ දකින්නවා කියන එක බුදුහාමුදුරුවෝමයි මේ අපිට ඉන්නේ කියන එකනේ බලවත්. දැන් ලස්සනට සර් කිව්වා දෑත තියන්නට ඕනේ හිස මත කියලා. දැන් අපි කරන්නේ බෝහාමුදුරන්ට මොකද? අපි බෝහාමුදුරන් ලව්වා අපේ හිස අත ගාව ගන්නවා. අපි අපේ හිස් මුදු නරංගිල බෝහාමුදුරන්ට තියනවානේ. බෝහාමුදුරන්ට තියෙනවා. දැන් අපි අපේ බෝහාමුදුරන්ට සමීප වෙන්න දෙන්නේ නැහැ. අපේ ශ්‍රීමත් වත්මන් අපේ අටමා ස්ථානාධිපති අපේ උඩමළුවේ නායක හාමුදුරුවෝ අපේ නායක හාමුදුරුවෝ මෙය දිවිහිමියෙන් ආරක්ෂා කරනවා. දිනකට වෛද්‍යවරු කීප දෙනෙක් අපේ බෝහාමුදුරුවෝ පරීක්ෂා කරනවා. මගේ පින්වත්. වැරදිලා හරි අපෙන් තෙල් ඩිංගක් ගෑවිලා අපේ දහඩිය ඩිංගක් ගෑවිලා දිලීරයක් බැක්ටීරියාවක් අපේ බෝහාමුදුරන්ට ගියොත් ඉවරයි. මගේ පින්නද? ඒ නිසායි නැත්තම් හිතන්න එපා අන්න සුද්ධෝ නැග්ගා අපිට තමයි නැත්තේ. ඒ සුද්ධ වෙන්න යන බෙල්ල ප්‍රමාණයක් තියෙනවා අපිටත් එතෙන්ට යන්න පුළුවන් නේද? නමුත් අපිට කාලයක් අපේ නායක හම්දුරෝ දෙනවා අවුරුදු 10කට පස්සේ හරි 20කට පස්සේ හරි ඔන්න වන්දන. එතකන් අපේ ආපු 18 ශ්‍රේණියක ජනතාව ඊළඟ කාරණාව අපි ආශිර්වාද ලබන්නේ බුදුහාමුදුරන්ගෙන් මෙහෙම මේ බුද්ධ නියමය නේද? මේ මිහිඳු මහරහතන් වහන්සේ ඊළඟට ඒ ශක්තිය අරන් අපිට ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේගේ බෝහාමුදුරුවෝ අපිට වැඩමව ගන්න ඕනේ. මොකටද?
මේ රට එක්ෂේසත් කරන්න. මේ රට එක ඡත්‍රයකට ගේන්න, එක ධජයකට ගේන්න. ඒ නිසා ජයශ්‍රීමා බෝහාමුදුරුවෝ පිහිටුවලා ඊළඟට අනිකුත් අටමස්ථාන පිහිටුවන තැන් ටික සලකුණු කරනවා. මිහිඳු මහරහතන් වහන්සේ මගේ ඇවෑමෙන් මගේ මුණුපුරු වෙන මේ අවුරුදු 100කට පස්සේ දුටුගැමුණු මහරජා මෙතන මහා දාගැබ ඉදි කරන්නේ නේද? ඒ විදිහට හදනවා. ඒ හදලා විතරක් නෙමෙයි මේ ජාතියට මගේ පින්වත්නි අවශ්‍ය කරන ධජය ලබා දෙනවා. අපි සිංහ ධජය අපි ලබනවා. මිහිඳු හාමුදුරන්ගේ ආශිර්වාදයෙන් සිංහ ධජය හැටියට තමයි අටම ස්ථාන පිහිටුවලා දෙන්නේ. අටම ස්ථාන අපි තියෙන තැන් ටික රේඛණය කළාට පස්සේ ඉදිරියට දෙපා තබාගෙන සිටින මගේ පින්වත්නි අපේ දඹදිනි සිංහයා අපිට හදාගත්ත එකෙන් අපි ඉදිරියට දෙපා තබාගෙන සිටින සිංහයෙක්ගේ විලාසයට තමයි අටම ස්ථාන පිහිටුවලා දෙන්නේ. උඩ ඉඳලා අපි ඡායාරූපයක් ගත්තොත්. එතකොට මේ ජාතිය මගේ පින්වත්නි අයි අපිට මයුර වංශිකයෝ මොනර නැවටත් ගත්තේ නේ ධර්මාශෝක අධිරාජ. හැබැයි අපිට මයුර සලකුණ දෙන්නේ නැහැ. අපිට දෙන්නේ සිංහ සලකුණ. අපි ඒ තිරිසනෙක් හැටියට නෙමෙයි. ඒ ගන්න අපේ බුදුහාමුදුරුවෝ ශාක්‍ය සිංහ. ඔබ බලන්න දඹදිවට ගිහිල්ලා අපේ පිරිනිවන් පාන උන්වහන්සේ වඩිනකොට ඒ පැත්ත බලාගෙන ඉන්න විශාලායි නේද? අර රතන සූත්‍ර ධර්මදේශන ඒ සිංහ රාජ්‍ය දිහා බලන්න. ඒ යන පැත්ත බලාගෙන ඉන්න ශෝකේ. ඉතින් ඒව මහා අභිමානවත්. අදත් ඉන්දියානු අය මොනතරම් Hindu භක්තිකයෝ වුණත් ධජයට ගත්තේ කොහොමද? ත්‍රිසිංහ ලාංඡනයේ සහිත සලකුණ. මගේ මේ ධර්මාශෝක අධිරාජ්‍ය දුන් බලය. ඒ නිසා අපි ආශිර්වාද ලබනවා මේ ජාතිය කාටවත් හොල්ලන්න බෑ. මේ මගේ බොහාම්දුර ඒකයි නන්දා මාලිනී අම්මා නේද ලස්සන ගීතෙට නගලා තියෙන්නේ. අපි යදා ධර්මිටි බැඳගෙන ඒ ටික කියයි. මගේ පින්වත ඒ ශක්තිය අපි රැක්ක විදිහක් තියෙනවා. මේ මළුවෙන් වැලි ටිකක් අරගෙන ගිහිල්ලා මුඛවාඩම් බැඳගෙන අපේ කුඹුරකට ඉස්සනම් අපි අනුරාධපුරයේ අපේ රජ රට මේ වැව් බැඳි රාජ්‍යයේ එක කෘමිනාශකයක් අපි ගැහුවේ නේ. අදවත් මං අපේ ජනාධිපතිතුමන්ලා අපි වවමු නේද? අපි වවලයි අපි කන්නේ කියන සංකල්ප ගෙනල්ලා. මගේ පින්වත් අද අරන් යන්නේ මේ අනුරාධපුරයේ මේ උතුරුමැද පළාතේ මේ උපන් ශක්තිය. ඒ නිසා ඒ බලයත් එක්ක අපි ස්ථානිකරව වශයෙන් විසින් තොර තැනකට රට ගෙනියන්න අනිවාර්යයෙන්ම අපි ආශිර්වාද ලබන්නේ මෙතනින්. ඔබ ගන්න කෘමිනාශක ගහනකොට ඔබ ගන්න වල්නාශක ගහනකොට අද අපේ වකුගඩු රෝගයට අපේ උතුරුමැද පළාත බලපා තිබෙන අපි බිලිවී තිබෙන මේ තත්වය ගැන හිතන්න. ඒ නිසා මේ ජාතිය ආශිර්වාද ලබන තැන මෙතනින් තමයි මගේ පින්වත්නි බලය දීලා වසර කීයක් නම් මෙතන රාජ්‍ය කළාද? දීර්ඝ ඉතිහාසයක්. ආයෙත් මේ රට ගෙනියන්න ඕන නම් මම හිතන්නේ අමුතු සංකල්ප ඕනේ. ආපස්සට හැරෙන්නයි තියෙන්නේ. අනුරාධපුරයට පාර්ලිමේන්තුව ගේන්න ඕනේ. නේද? මේ සරලව කියන්නේ ඒ තිබිච්ච දෙන් මාස 6කට සැරයක් මත් මෙහි රැස් වෙත්තා. නේද? අවුරුද්දකට සැරයක් යාපනයටත් යත්තා. නේද? මේ වෙන්න එපායි. දැන් අන්නේ බලය ශක්තිය දෙන තැන ආශිර්වාද කරන තැනයි අපි මේ අරගෙන යන්නේ. ඒ තරම් වටිනාකමක් සහිත පුරවරයක් අනුරපුරය. අවුරුදු 1400ක් පුරාවට දැන් අපි ඉතිහාසය විදිහට ගන්නේ 2500 වසරක්. මේ 2500ක් වූ ඉතිහාසයේ අවුරුදු 1400ක්ම අපේ රටේ රජවරු රජකම් කළේ මේ අනුරපුරේ. රජවරු 125 දෙනෙකු පමණ අනුරපුරේ රජකම් කළා. රජිනියනුත් ඒ අතර සිටියා. එතකොට අපිට හමුවන අපේ ඉතිහාසයේ පුරාවට සොයාගෙන යද්දී හමුවන ප්‍රබල විශිෂ්ට රජවරුන්ගෙත් බහුතරය අපට සිටින්නේ අනුරපුරයේ තුලමයි. අපි ඔබට තවත් මතක් කිරීමක් කරනවා. තවත් ඉදිරියේදී තවත් පින්බර කටයුත්තක් දැක බලා ගන්නට අවකාශ ලැබෙනවා කියන වගේ. ඒ තමයි ජයශ්‍රී මා බෝහාමුදුරන් වහන්සේට සිද්ධ කරන දහවල් බුද්ධ පූජාමේ පුණ්‍ය කර්මය ඔබේ netin දැක බලා ගැනීමේ පින නිවසේ සිට අමාදහර ධම් සභාව නරඹන ඔබට තව සුළු වේලාවකින් ලැබෙනවා කියන වගත් සඳහන් කරමින් අත්තනායක මහතාණනි ඔබ වෙතට යමු වෙනවා. හරේන්ද්‍ර අපේ හාමුදුරන් වහන්සේ දේශනා කරනකොට මට දැනුණු දේ අපි මේ ඉන්නේ ශ්‍රී ලංකාවේ අපට බුද්ධ පූජාමය පුණ්‍ය කර්මය වෙත ගරු සිතින් දැන් යමු වන්නට පිළිවන්කම තිබෙනවා.
මේ උතුම් පුර පසළොස්වක පොහෝ දිනෙහි මේ බුද්ධ මන්දිරයේ දහවල් සම්බුද්ධ පූජාවන් පැවැත්වීමටයි සූදානම. පින්වත් සිළු දෙනාම සාදුනාදයන් පවත්වමින් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට තෙවරක් নমස්කාරය කියන්න හොඳයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏိសិក្ខាបဒံសមាදිយាមិ អាទិន្នាដានាវេរមណីសិក្ខាបដံសមាទិយាមិ កាមេសុមិច្ឆាចារាវេរមណីសិក្ខាបដံសមាទិយាមិ មុសាវាដាវេរមណីសិក្ខាបដံសមាទិយាមិ សុរាមេរមជ្ជបមាដដ្ឋានាវេរមណីសិក្ខាបដံសមាទិយាមិ සාදුනාදයන් පවත්වන්න. ඓතිහාසික විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස මේ බුද්ධ මන්දිරයේහි දහවල් සම්බුද්ධ පූජාවන් පැවැත්වීම සඳහා ලංකාවේ නන්දිසින් පැමිණිලා මේ උතුම් වූ ස්ථානයේ පූජාවන් පැවැත්වීම සඳහා සහ සම්බන්ධ වන්ට දෙන්නා වූ පින්වත් ලොකුඩා සිළු දෙනා විසින් සකස් කර ගන්නට දෙන්නා වූ පූජාවන්ද මහා විහාර විහාරස්ථානයේ දායකත්වයේ ධර්මින් මේ සම්බුද්ධ පූජාවන් වලට සහ සම්බන්ධ වන්ට දෙන්නා වූ අනිකුත් ලොකුඩා සිළු දෙනා විසින් සකස් කර ගන්නට දෙන්නා වූ පූජාවන්ද පූජා කිරීම සඳහා මේ වන විට මේ උතුම් වූ විහාර මන්දිරෙහි බුද්ධාසන මස්තකයේ ඒ සිළු පූජාවන් බුද්ධ ගෞරවයෙන් යුක්තව තැන්පත් කරන්නට යෙදුණා. මේ ඔබ අප විසින් මේ සකස් කර ගන්නට දෙන්නා වූ මේ සියලුම පූජාවන් මේ තුන් ලෝ තලයේ කරුණා දහරින් තෙමා වදාළ අප ශාන්තිනායක සම්මා සම්බුදු ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා මේ ස්ථානයේ ජීවමාන වැඩ සිටින්නා වූ තුන් වූ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා ඔබ අප විසින් මේ සකස් කර ගන්නට දෙන්නා වූ සියලු පූජාවන් පූජා කරමි පූජා වේවා යන යහපත් ප්‍රාර්ථනාවෙන් යුක්තව සිළු දෙනාම සාදුනාදයන් පවත්වන්න මා සමගින් තුර්ණුවන් වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්මෝ විඤ්ඤෝ හේති ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරේස යුගානි අට්ඨ පුරේස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකස්සාති සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සාධනාදයන් පවත්වන්න මා කීවාට පසු ගාථාවන් කියවන්න නිවේදයාමි සම්බුද්ධං වේතරාගං මහා මුනිං නිමන්තයාමි සුගතං ලෝක ජෙට්ටං නරසබන් මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුසේක කෙලෙස් සතුරන් නැති කළසේක සියලු පාපයන්ගෙන් මිදුනසේක රහසින්වත් පව් නොකළසේක සියලු ලෝ ඇසියන්ගේ ආමිස පූජා පතිපත්ති පූජා සියල්ලටම සුදුසු වනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසම සම වූ දෙවියන්ට දෙවි වූ බඹුන්ට බඹු වූ මටම ස්වාමී වූ මාගේම බුදු මෑණියන්නු මාගේම බුදු පියාණන් මහා දුරට ලහිරු මඩලක් වූ ගමනින් සාන්ත වූ
පැවැත්මෙන් සංවර වූ අනාථ නාත වූ අසරණ සරණ වූ අග්‍ර දක්ෂිනීය වූ ත්‍රිලෝක තිලක වූ බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේට මේ සියලුම පූජාවන් පූජා කරමි පූජා කරමි පූජාම වේවා ඝනසාරම්භ දෙන්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමුදං ගන්ධ සම්භාර යුත්තේන දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජා භාජන මුත්තමං පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මුක්ඛං උප්පං මිලායාති අතායි ධම්මේ කායුතතායාති විනාශ භාවං සුගන්ධං සීතලං කම්පං පසන්න මధుරං සුභං පානීය මේතං භගවා පතිගන්හාතු මුත්තමං අදිවාසේතු නුබන්ති භෝජනං පරිකම්පිතං අනුකම්පං පාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතු නුබන්ති රසවන්තං පලාපලං අනුකම්පං පාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතු නුබන්ති කංජකං පරිකම්පිතං අනුකම්පං පාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසේතු නුබන්ති තාන් හූලං පරිකම්පිතං අනුකම්පං පාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතු නුබන්ති සම්බං සද්දාය පූජිතං අනුකම්පං පාදාය පතිගන්හාතු මුත්තමං සාධනාදයන් පවත්වන වන්දාමි චේතියං සම්බං සබ්බඨානි සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධිං
රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නුව සම්බා විරේචයන්නකා පන්තු සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමන්තුතේ සුපතින්තිත රත්තානුරාධපුරේ සමදින්තිත දක්ඛින සාක බවං සුබ මේඝ අනම්බර මේඝ නිබං ජය බෝධි මහන් පනමාමි වරං පඨමං බෝධි පල්ලංකං ဒုတိယံ ච අනිම්මිසං තතියං චංක මනං සෙත්තං චතුත්තං රතනාගරං පංචමං අජපාලං ච මුචලින්දේන චත්තමං සත්තමං රාජායතනං වන්දේ තන් මුනි සේවිතං අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මාගේ සිත කය වචන යන තිදොරෙන් සිදුනා වූ සියලු පමාදෝසයන්ට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා දෙවනුවද මට සමාව ලැබේවා තෙවනුවද මට සමාව ලැබේවා බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය උදෙසා මාගේ මේ ජීවිතය පූජා කරමි පූජා කරමි පූජාම වේවා මේ සියලු කුසල බලයෙන් මම නිදුක් වෙම්මා මම නිරෝගී වෙම්මා මම සුවපත් වෙම්මා මම දුකින් මිදෙම්මා මම නිවන් දකිම්මා මාමෙන් මාගේ දෙමව්පියන්ද මාගේ ගුරුවරයින්ද මාගේ වැඩිහිටියන්ද මාගේ සොයුරු සොයුරියන්ද මාගේ හිතවන්තයන්ද මාගේ අහිතවන්තයන්ද මාගේ රට වැස
වැසියන්ද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයන් කමමි බන්තේ බුරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයන් කමමේ ධම්ම සන්දින්තික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයන් කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සසං සමාගමෝ හෝතු යාව නිම්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තේ මං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරයෝදපනං ඒතං බුද්ධාන ශාසනං සාදුනාදයන් පවත්වන්න අස්මින් විහාරගර පම්බත රුක්ඛගාමේ සම්බේ සුධීප නගරේ සුඛිචංකවාලේ දිවාසුරා ගරුඩ රක්කත නාගයක්කා රක්කන්තු මං සකනුභාව බලේන නිච්ඡං ඓතිහාසික විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස මේ සම්බුද්ධ පූජාවන් වලට සහ සම්බන්ධ වුණා වූ ලොකුඩා සුදුනාටමත් ජය මහා හාමුදුරන් වහන්සේගේ පිහිට ආශිර්වාද බලයෙන් පින්වත් සුදුනාගේම සියලු යහපත් අධිෂ්ඨානයන් බලාපොරොත්තුවන් පතුම් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් සඵල වනු ලබත්වා සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින්
උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ සියලුම කුසල පුණ්‍ය සම්භාර ධර්මයන් පාරමිතා ධර්මයක් වේවා කියලා මේ මොහොතේදී ආශිර්වාද කරනු ලබනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. අද උදුවපුර පසළොස්වක පොහොය දිනේ බුද්ධ පූජා ආගමික වතාවත් සිදු කළේ බෝමළුව විහාරවාසී පූජ්‍ය කිරින්දී ඥාන දර්ශන ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් උන්වහන්සේට සියලු ලෝක ආගමික සේවාවන් දුටුවේ සහ සවන් දුන්නේ. ඓතිහාසික අනුරාධපුර රුවන්මැලි සෑරදුන් වහන්සේ අභියස, ඒ වගේම ජයශ්‍රී මහා බෝරාජානන් වහන්සේ අභියස මේ වන විට රැඳී සිටින සහස් වූ ජනීජනයන් සමග ඒක රාශීව සිදු කරන මහා පින්කම් අතර ඔබේ දුටුවේ ඔබ ඒ අසාගෙන සිටියේ ජයශ්‍රී මහා බෝහාමුදුරන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කළ බුද්ධ පූජාමය පුණ්‍ය කර්මයයි. අප සූදානම් වනවා දැන් කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් අනතුරුව නැවතත් මේ ස්ථානයට පැමිණ අමාදහර දහම් සභාවේ ඉතිරි අඩ වෙත පැමිණෙන්නටයි සූදානමින් සිටින්නේ. ඓතිහාසික අනුරාධපුර ජයශ්‍රී මහා බෝහාමුදුරන් වහන්සේ අභියස හිඳ සිදු කරන අමාදහර පුණ්‍යවන්ත වැඩසටහනේ දහම් සභාව වෙතයි ඔබ මේ ප්‍රවේශ වී සිටින්නේ. බුද්ධ පූජා පුණ්‍ය කර්මයක් සිද්ධ කරලා තවත් පින් දහම් එක රාශී කරගෙන අපි අලිත් සූදානම් අමාදහර දහම් සභාව වෙත ප්‍රවේශ වන්නට. අද අමාදහර දහම් සභාවට වැඩම කොට සිටින අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මුළු රටක්ම එකලෙසම ගරු කරන ගෞරවනීය දොඩම්පාල් රාහුල අපේ හාමුදුරන් වහන්සේ, ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක මේරත් මැතිතුන් ඉතාමත්ම වටිනා කරුණු මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මූලාශ්‍ර කරගනිමින් සඳහන් කළ අපේ මාතෘකාවට අදාළව මාතෘකාව බවට අද අපි පත් කරගත්තේ ආශිර්වාදයේ වටිනාකම, ආශිර්වාදයේ ප්‍රබල බව. අද උදුවප් මාසයේ 22 වෙනිදා ක්‍රිස්තුපූර්ව 236 වැන්නෙහි උදුවප් මාසයේ 14 වන දින ඉතිහාසයේ සඳහන් වන ආකාරයට ක්‍රිස්තුපූර්ව 236 වැන්නෙහි උදුවප් මාසයේ 14 වන දින හවස රෙහෙන නැකතින් උදා වූ වේලාවේ බෝධීන් වහන්සේ රෝපණය කිරීම මේ ස්ථානයේදී සිද්ධ වූවා කියා සඳහන් වෙනවා. බෝධීන් වහන්සේ රෝපණය කරන අවස්ථාවේදී මහා ඝන මීදුමකින් මේ ප්‍රදේශයේ වැසී පැතිරී ගොස් ඇති බවත්, ඒ ඝන මීදුම අවසන් වූ සැනින් සවනක් රශ්මි මාලාවන් මේ බෝධි මූලයෙන් නිකුත් වන්නට පටන්ගත් බවත් ඉතිහාසයේ තවදුරටත් සඳහන් කරනවා. මොනතරම් විචිත්‍රවත්, මොනතරම් අපූර්ව වූ ඓතිහාසික සංසිද්ධීන් මේ බෝධීන් වහන්සේ වටා ගෙති පැවති මතුවී තිබෙනවාද කියන මගට උදාහරණ දක්වමින්, එවන් ජයශ්‍රී මහා බෝහාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය අප netin දකිමින් සහ වෙඳමින් අත්තනායක මේරත් මහත්මයාට යලිත් ඇරයුම් කරනවා අවසන් කළ තැනින් අරඹන්නට. හරේන්ද්‍ර, මගේ ළඟ තියෙනවා මේ පොතක්. KPS වසන්ත තමයි මේ පොත රචනා කළේ. දකුණු පළාතේ අපේ සහෘදේ උරුමයක අසිරිය. මේ කතුවරයා මේ පොතෙන් එකතු කරනවා මුළු දකුණු පළාතෙම තියෙන ජන කවි එකතුවක්. ඒකේ එක කවියක තියෙනවා තෝර කොලෙන් බත් බැඳගෙන මුරුංග කොලෙන් හොදි බැඳගෙන ඇතෙක් ඔඩොක්කුවේ දාගෙන යකඩ 60ක් කරලාගෙන එකෙක් දුවති උඩ පැන පැන. කවිය ගොඩක් පරණයි. ඒත් ඒක ගැලපෙන්නේ අදට. තෝර කොලෙන් බත් බැඳගෙන. අපි දැන් අලුත් ක්‍රමයට කඩවල් වලින් කෑම ගත්තම චූටි තෝර කොලයක තමයි බත් එක බැඳලා දෙන්නේ. යටට තියෙන්නේ ඉටි කොලේ. පෙනුමට බොරුවට තෝර කොලේ. මුරුංග කොලෙන් හොදි බැඳගෙන. හොද්ද හදලා දෙන්නේ මුරුංග කොලයක් දාලා. හැබැයි සිලි මල්ලක් ඇතුලේ. ඇතෙක් ඔඩොක්කුවේ දාගෙන අපි රුහුණු පළාතේ ඉඳලා
කොළඹට එනවා උදේ පාන්දර දුවගෙන ඇතෙක් ඔඩොක්කුවේ දාගෙන මහා බරක් දාගෙන යකඩ 60ක් කරලාගෙන ප්‍රශ්න ගොඩක් කරේ තියාගෙන එකෙක් දුවති උඩ පැන පැන එකෙක් නෙවෙයි මුළු ලංකාවම දුවනවා පිස්සු බල්ලෝ වගේ එක දිගට උරුමයක අසිරිය දේදුණු නැමැති තවත් දියණියකුත් එක්ක මේ පොත නිකුත් උනේ හම්බන්තොටදී අඟුණකොළ පැලැස්ස අපේ රටේ රාජ්‍ය නිලධාරීන් ගැන මට පුදුම ආදරයක් ඇති වුණා මේ උත්සවයට ආපු හම්බන්තොට මහදිසාපතිතුමා. එතුමා ලෙනාඩ් වූල්ප් සුද්දන්ගේ කාලේ වාඩි වෙලා හිටපු පුටුවේ අද වාඩි වෙලා ඉන්න මහදිසාපතිතුමා. රාජ්‍ය නිලධාරීන් අපේ දේශපාලකයන්ට වඩා කොච්චර ප්‍රබලද කියලා මට දැනුනේ මේ පොත හැඳින්වීමේ කතාවේදී වසන්තගේ පොතේ එතුමා කිව්වා ලෙනාඩ් වූල්ප් ලියලා තියෙනවා බැද්දේගම පොතේ සිලිඳුගේ නඩුව විභාග කරන්න ගිහිල්ලා සුද්ද අන්තිමට තීන්දුව දෙනවා සිලිඳු හිරේ දාලා. හැබැයි සුද්දම සටහනක් තබනවා මගේ විනිශ්චය වැරදි. මට සිලිඳු කිව්ව මෙලෝ දෙයක් මට තේරුනේ නෑ. මම සුද්ද කියන දේ අහගෙන වැරදි තීන්දුවක් දුන්නා. ඒක කිව්වේ අද හම්බන්තොට අද මහදිසාපති. මේක ලිව්වේ අවුරුදු 100 ගානකට පෙර ලෙනාඩ් වූල්ප්. මං සසඳලා බැලුවා හරේන්ද්‍ර අද මහදිසාපතිට එදා දිසාපති කී දේ තේරෙන දෙයක් තේරුණා. මිනිස්සු මේකට කිව්වේ මෙහෙමයි පිං ඇති අතපත්තු මට කරපු කාර්යා මගේ කුඹුර මට වපුරන්ට නෑරියා ගස්ගල් උදුරන්ට මම කරපු වීරියා නඩු නැති රටට මොට පායාද සූරියා නඩු නැති රටට මේ ඉර දෙයියෝ පායනවා අපි දෙන්නට වැඩියෙන් ආමුදුරන් වහන්සේ විතරක් බේරලා නඩු නැති රටට මොට පායාද සූරියා එහෙම කිව්වා ඉස්සර ගැමියෝ වැරදි නඩු තීන්දුවලට එරෙහිව. ඒක කියන්න තරම් කොන්දක් පොළොන්නරුවේ සමාවෙන්න හම්බන්තොට මහදිසාපතිතුමාට තිබුණා. මම පෙරේදා චිත්‍රපටියක් බැලුවා. මේක ටවුමේ ඉස්කෝලේ. මේ චිත්‍රපටය අති විශිෂ්ට චිත්‍රපටයක්. මේක හදලා තියෙන්නේ හමුදා විශ්‍රාමික නිලධාරියෝ කීප දෙනෙක්. සංගීතයත් ඒගොල්ලන්ගේ. මේ අපූර්ව චිත්‍රපටය හැම අම්මෙක් තාත්තෙක්ම නරඹන්න ඕන. අපි ආශිර්වාද කරලා ශිෂ්‍යත්ව පාස් කරලා අපි ළමයි ටවුමේ ඉස්කෝලේට යවනවා. ඒ ගිය දුප්පත් දුවෙකුට ටවුමේ ඉස්කෝලේ පන්තියේ පන්තිබාර ගුරුතුමී එතුමියගේ දුව ඉන්නෙත් ඒ පන්තියේමයි. එතකල් පළවෙනිය වෙලා හිටියේ පන්තිබාර ගුරුතුමීගේ දුව. මේ දුව ගියාට පස්සේ ඈ දෙකට වැටෙනවා. ඊට පස්සේ මේ අම්මයි දුවයි එකතු වෙලා අරදු වැසිකිලි කාමරයක හිර කරලා දින 5ක් ඈව මියෙන්ට සලස්සනවා. මේ චිත්‍රපටයේ නරඹන වෙලාවේ මුළු සිනමා ශාලාවම තැති ගැනී බලාගෙන හිටියා. ඒ වෙන මුකුත් නෙවෙයි ජාතික පාසල්වල දේශපාලනඥයන්ගේ ලොක්කන්ගේ බිරින්දෑවරු ඒගොල්ලෝ මහා ඉස්කෝලවලට දාලා ඒ පිටිපස්සෙන් ඒගොල්ලෝ දුවත් ගන්නවා ඒ ඉස්කෝලෙට. අරගෙන දක්ෂයන්ට ලැබෙන සියලු දේ තම දූලට දෙමින් දක්ෂයෝ සමූල ඝාතනය කරනවා. ඒක තේරෙන්න චිත්‍රපටියක් හදපු පළමු අවස්ථාව මම දැක්කේ පෙරේදා. මේ චිත්‍රපටය දරුවන්ට ආශිර්වාද කරන හැම අම්මෙක් තාත්තෙක්ම බලන්න ඕන. ජාතික ප්‍රතිපත්තියක් අධ්‍යාපනයට ඕන කියලා මේ චිත්‍රපටය කියනවා. ඒ තමයි තමන්ගේ දරුවෝ ඉන්නවනම් තම ඉස්කෝලේ ඒ ගුරුවරු හෝ ගුරුවරියෝ ඉස්කෝලේ නොසිටිය යුතුයි. මේ මාරාන්තික ක්‍රීඩාව ටවුමේ ඉස්කෝලේ දැකලා මම චිත්‍රපටියක් දැකලට වඩා ප්‍රකම්පණයට පත් වුණා.
මම ගිය සතියේ ගියා පල්ලේ කැලේ හිරගෙදරට. කලින් බෝගම්බර හිරගෙදර. අපි ගියේ ඒ කට්ටිය දැන් ඉන්නේ පල්ලේ කැලේ. මම ගියාම මේ සිරකාර නෑදෑයෝ මුණ ගැහෙන්න ඉන් එක්කෙනෙක් මට කවියක් දුන්නා. අද ඒ සිරකාර දරුවෝ ටික පල්ලේ කැලේ හිරගෙදර මම මේ කියන දේ අහගෙන ඉන්නවා. ඒ කවියේ පිටපත මට ගේන්න අමතක වුණා. කවිය මට මතකයි. මේ තරුණ සිරකරුවා ලියලා තිබුණේ පත්තිනි දේවී ගැන. කෝවලන් බේරාගන්න පත්තිනි දේවී පියයුර ගලවලා නගරයක් ගිනි තිබ්බා. ගිනි තියලා තම සැමියාට වින කරපු රාජ්‍ය සුණු විසුණු කළා. මේ සිරකරුවා ලියනවා ජීවිතාන්තයේ දක්වා සිරගෙදර ඉන්න සිරකරුවේ. එදා කෝවලන් බේරගන්න පත්තිනි මෑණියෝ කළා වගේම අපේ බිරින්දෑවරු ගෙවල් වල අප කවදා හෝ එනතෙක් දුක් විඳිමින් ඉන්නවා. පත්තිනි මෑණියෝ වගේ රට ගිනි තියන්න එපා. අප එනතෙක් බලා සිටින්න. මේ ගීතය කවියකට වඩා මේක ගීතයක්. ඒක දකිද්දි හරේන්ද්‍ර මට හිතුණා ඒක අපේ ප්‍රකට ගායිකාවක් ලවා ගැයෙව්වොත් කෝවලන් පත්තිනි අම්මා මේ සියලු සංකල්ප ඉතා දක්ෂ ලෙස මේකට ඔහු එකතු කරලා තිබුණා. හිරගෙදරින් මං එළියට ආවේ වරක් මායි හරේන්ද්‍රයි බෝගම්බරට ගියාම අපි දෙන්න ආවේ හරි අමාරුවේ. බන්ධනාගාර කොමසාරිස්තුමා අපිට කිව්වා සිරකරුව වැඩි අල්ලන්න එපා කියලා. ඒත් අපි දෙන්නව සිරකාර මිත්‍රයෝ එදා වැළඳගත්තා. ඒ වගේම පල්ලේ කැලේ සිරගත නෑදෑයෝ අතරින් මං එළියට ආවේ බොහොම අමාරුවෙන්. ඒගොල්ලන්ට මම කවියක් කිව්වා හරේන්ද්‍ර. ඒ කවියේ තිබුණේ දියණියක් නැති ගෙදර හරියට මල් ගහක් නැති මිදුල වාගේ. මල් ගහක් නැති මිදුල හරියට දෙව්රුවක් නැති දෙවොල වාගේ. දෙව්රුවක් නැති දෙවොල හරියට පුන් සඳක් නැති අහස වාගේ. පුන් සඳක් නැති අහස හරියට දියණියක් නැති ගෙදර වාගේ. ඒක මම කියලා සිරකාර නෑදෑයන්ට මං කිව්වා මේක හයියෙන් කියන්න. සිරකාරියොත් 600ක් හිටියා. පුදුමේ කියන්නේ හරේන්ද්‍ර සද්දන්ත හඬකින් පල්ලේ කැලේ උළු මාලිගාව දෙදරන්න පිරිමි මේ කවිය සජ්ජායනා කළා. ඒකේ භක්තිය තිබුණා, ආදරය තිබුණා. ඒ අතරේ හිටියා ගැහැණුන් දූෂණය කරපු අයත්. ඔවුන්ගේ නෙත්වල කඳුළු වැగిරෙමින් මේ කවිය මහා හඬින් ඒගොල්ලෝ ආශිර්වාදාත්මකව ගායනා කළා. මට කියවුණා ඒක ඉවර වෙනකොටම මම බන්ධනාගාර කොමසාරිස් නම් මම අධිකරණ ඇමති නම් මම මේ මොහොතේම මේ නෑදෑයෝ ටික එළියට දානවා. මොකද ඒගොල්ලෝ හොඳ තැනට ආවට පස්සේ කවර දඬුවමක්ද කියලයි මට හිතුනේ. ඉතිහාසයේ විසින් සිදු කළ ඇතැම් වැරදි වර්තමානයේදී පශ්චාත්තාපයක් බවට පත්වනවා. ඒ හැම කෙනෙක්ම අවසානයේදී නවතින්නේ දහම ළඟ. දහම තුල පමණයි යහපත සහ නිවැරදි බව හරියටම පිහිටා තිබෙන්නේ හෝ හඳුනා ගන්නට පිළිවන්කමක් ලැබෙන්නේ. අමාදහර දහම් සභාව අප කිහිප වතාවක්ම බෝගම්බරට වැලිකඩට ගිහින් ඒ අයගේ සිත් පාරිශුද්ධ කරන්නට කටයුතු කළාසේ අද ඒ හැම කෙනාවත් ස්වර්ණවාහිනිය ඔස්සේ එකතුපාදා කරගනිමින් මේ හැම කෙනාවත් මේ ලෙසින් එකතුපාදා කරගනිමින් අපේ රටේ තිබෙන පාරිශුද්ධ භූමියක සිට අපේ සිත් තවත් ශුද්ධ කරගන්නට කටයුතු කරමින් සිටින්නේ. අමාදාර දහම් සභාවේ අපේ මාතෘකාව බවට පත් වූයේ ඔබ දන්නවා ආශිර්වාද කිරීමේ වටිනාකම. ආශිර්වාද කිරීමේ වටිනාකම ගැන කතා කරන්න තෝරා ගන්න හේතුව බවට පත් වූයේ මේ ජයශ්‍රී මහා බෝධි හාමුදුරන් වහන්සේ අභියස හිඳ අපි මේ වැඩසටහන සිද්ධ කිරීම. අත්තනායක මහත්මයාත් වරක සඳහන් කළා මේ අනුරපුරය තරම්
සස්ත්‍රීක වුණු සහ නිවැරදි නායකත්වයන් තිබුණු රාජධානීන් හමුවන්නේ හරිම අවම ආකාරයට කියන වග. මේ රාජධානයේ තිබෙන අපූර්වත්වය ඉතාමත්ම හොඳින් සඳහන් වෙලා තිබෙන තැන් කිහිපයක්ම තිබෙනවා. එක්තැනක සඳහන් වෙන්නේ අපේ රටේ ශිෂ්ටාචාරයේ කැඩපත බවට පත්වන්නේ අනුරාධපුරය කියන එක. අනුරාධපුරයට මේ නූතනයේදී පැමිණියත් කවුරුන් හෝ ඉතිහාසය තුළ අතරමං වන වග නවත්වන්නට කාටවත් පිළිවන් කමක් නැහැ. කාරණා රාශියක්ම තිබෙනවා. විශේෂයෙන්ම කලාත්මකව අනුරාධපුර නගරය තරම් වෙනත් විස්මිත බවක් මතු කරන නගරයක් ඇත්තේ නැහැ. එක් පස්සක ලෝවා මහපාය, බටහිර ආරාම, සන්නිපාත ශාලා වැනි විස්මිත මහා ගොඩනැගිලි. තවත් පැත්තක ජයශ්‍රී මහා බෝධිහාමුදුරන් වහන්සේ, රුවන්වැලි මහා සෑය, අභයගිරිය, මිරිසවැටිය, ජේතවනාරාමය වැනි ඉතාමත්ම වටිනා වූ ගෞරවනීය වූ පූජනීය ස්ථාන. තවත් පැත්තක රන්මසු යන කුට්ටම්පොකුණ, ඇත්පොකුණ, තිසාවැව, බසවක්කුළම වැනි මහා ජල කර්මාන්ත. තවත් පැත්තක සමාධි බුදු පිළිමය, පන්කොළියේ බුදු පිළිමය, සඳකඩ පහන, ඉසුරුමුණියේ කැටයම්, රත්න ප්‍රාසාදයේ මුරගල වැනි ශ්‍රේෂ්ඨ නිර්මාණ. තවත් පැත්තක මහා මේඝ, නන්දන, ජෝතිය, රන්මසු ආදී වූ උද්‍යාන. මේ ආදී වශයෙන් හිතා බලන කල අනුරාධපුරයේ හරියට සදව් ලොව හා සමානයි අපට. එවන් සස්ත්‍රීක භාවයක් ඉතිහාසය තුළ යළිත් අපට කැන්දන මතු කරන, මතක් කරන අනුරාධපුරයේ හිඳ අප අද අමාදහර වැඩසටහන සිදු කරද්දී එහි අවසන් අදියර වෙත අප ප්‍රවේශ වෙමින් සිටින්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පූජ්‍යපාද දොඩම්පාල රාහුල හාමුදුරන් වහන්සේ වෙතයි අප දැන් යොමු වන්නේ. ජයශ්‍රී මහා බෝසමිඳුන් සමීපයේ සිටින අප මේ උතුම් වැඩසටහන මුළු ලෝකයටම විහිදුවාලන මොහොතේ අපේ බෞද්ධ සංස්කෘතිය උන්වහන්සේ උදෙසා පැවැත්වෙන දෛනික චාරිත්‍රානුකූල වත්පිළිවෙත් ඒ සියල්ල නොපිරිහෙලා මේ පරිසරයේ නිතරම සිද්ධ වෙනවා. සමහරක් වෙලාවට මාධ්‍ය පරිසරයකට එය අනුචිත වුණත් අපි ඒ උතුම් වත්පිළිවෙත් සහිත පරිසරයට අපි උචිත වෙනවා. ඒක තමයි අපි මෙතෙන්දි කරන්නේ. ඒ නිසා මේ සාදුනාද, මේ බෙහෙරීනාද, මේ උඩුවියම් පාවාඩ, මුතුකුඩ දර්ශන සහිතව අපි මේ පරිසරයේ ඉඳගෙන මේ වදන් තෙපලීම අපි භාග්‍යයක් කොට සලකන්නේ. ඒකත් අපිට තිබෙන ලොකු ආශිර්වාදයක්. හැබැයි මගේ පින්වත, ආශිර්වාද කළ යුත්තේ හොඳ දේවල් වලට. ආශිර්වාද අපේ මෙතමනි මේ නරක දේවල් වලටත් සමහරක් ඇත්තෝ ආශිර්වාද කියන වචනේ කරනවා. නරකට ආශිර්වාද කළොත් එහි ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම නරක එකක්. දැන් ඒ නරක දේ දැක දැක ඒක නරකයි කියලා කියන්නේ නැත්තම් එතනින් ඔබට තේරෙයි වාචිකව නැතත් නිශ්ශබ්දතාවයෙන් ආශිර්වාදයක් ලැබෙනවා. තේරෙනව නේද? දැන් ආශිර්වාදය කියන එක මේ උස්නයත් එක්ක හඬින් ඉන්න ඕන එකක් තමයි. මානසික වෙන්න ඕන එකක් තමයි. හැබැයි අපි අඩුපාඩුවක්, වැරැද්දක් පුජ්‍යලයක දකිමින් ඒක හදන්නේ නැතුව ඒකට ඉඩ දීලා ඉන්නවා නම් ඔබ වැරැද්දකට ආශිර්වාද කිරීමක්, ආශිංසනය කිරීමක් වෙනවා. ඒ වගේම හොඳක් දැකලා, යහපතක් දැකලා ඒ කෙනාට අනේ මෙන්න මෙහෙම වුණොත් හොඳයි කියන ආශිර්වාදය නොකොට ඔබ නිශ්ශබ්දව ඉන්නවනම් ඔබ මේක තව විදිහකින් කියනවා පසසනවා කියලා නේ. පැසසුම් සහගත කියන එක. ඒකට ආශිර්වාද නොකොට ඉන්නවනම් මගේ පින්වත, ඒ ඔබේ හිතේ තිබෙන අභ්‍යන්තරයේ තියෙන කුණුකම, කුහකකම ඒක ඔබටම තේරුම් ගන්න පුළුවන්. ඇයි මං අර කෙනාට ආශිර්වාද නොකළේ? ඔබේ ලේලිය වෙන්න පුළුවන්, ඔබේ බෑන වෙන්න පුළුවන්. වන්දනා කරන්නේ ඒ වෙලාවට ඔබ අහක බලාගත්තා නම්, පිටිපස්සේ හැරෙව්වා නම් ඔබ හරිද කියලා හිතන්නට ඕනි. ඔබේ නැන්දම්ම වෙන්න පුළුවන්, මාමණ්ඩිය වෙන්න පුළුවන්, අම්මා අප්පච්චි වෙන්න පුළුවන්. ඔබ මූණට දැක්කම වන්දනා නොකොට අහක බලාගත්තා නම්, පොලේදී හරි දැකලා
නොදැක්කා වගේ ගියා නම් ඔබ හිතන්න ඔබ හරිද කියලා. ඒ නිසා මේ සමාජයේ අවශ්‍යයි මගේ පින්වත්නි ආශිර්වාද ලැබෙන වැඩ කරන. ආශිර්වාදයේ මුවින් නොලැබුණත් අපි හොඳ දේ කරනවා නම් යහපත කරනවා නම් ඔබ දන්නවා සක්‍ර දේවේන්ද්‍රයෝ පවා අපිට වන්දනා කරමින් ආශිර්වාද කරනවා. මේ පන්සිල් රකින්න මිනිස්සුන්ට මේ තුනුරුවන් සරණ ගියපු මිනිස්සුන්ට මගේ ආශිර්වාදය ලැබෙනවා කියලා. මගේ පින්වත්නි දැන් බලන්න සම්බුද්ධ පූජා පැවැත්වෙන වෙලාව අපි පුදබිම් සකස් කරගන්නට ඕනේ මගේ පින්වත අවශ්‍යයි මේ වයින් නිලමක්කාරයෝ එහෙම නැත්නම් මුර දරුවෝ මේ හතර සීමාව තුල සම්බුද්ධ පූජාව පැවැත්වෙනවා නම් ඇවිදින මිනිස්සුන්ට එන්න දෙන්න එපා. බුද්ධ පූජාව තබනවා නම් ඒ වෙලාවේ සියලු දෙනාම වාඩි වෙන්න ඕනේ. ජාතික ගීය ගායනා කරනවා නම් ඒ භූමියේ සියලු දෙනාම නැගී හිටිනවා නම් ඇවිදින අය නැගිටිනවා නම් බුදුහාමුදුරන්ගේ බුද්ධ පූජාව පවත්වනකොට අපි ඇවිදගෙන යනවා නම් අපි බෞද්ධද? ඒක දකින්න. ඉන්න දෙන්න එපා කාටවත්. ඉනිත් මිනිස්සු හරස් කරන්න. දැන් ඔය පඩි ලැබෙන මුරකල් කරුවෝ ඉන්නවනේ. අවශ්‍යම මේ සීමා තුල මේ වටිනා ලෝක පූජිත පූජා භූමි තුල ලක්ෂ කෝටි සංඛ්‍යාවක් ඇවිල්ලා ඉන්න භූමි තුල 50කට 100කට ඕන දේ කරන්න දෙනවා නම් මගේ පින්වත්නි ඒක වැරදි. බෙර කරුවන්ට කීයක් හරි හොයාගන්න. එහෙම නැත්නම් අපේ කප්රුක විකුණ ගන්න. එහෙම නැත්නම් අපේ තියෙන මොකක් හරි පූජාවේ වත්පිළිවෙත් කරනවා නම් ඒ වෙලාව මාධ්‍යයටත් අහනවා. මාධ්‍යයට දැන් අපි සම්බුද්ධ පූජාව වෙලාවේ අපි තනිකරම අපි වැඩසටහන අපි නෙවෙත්තුවා. නවත්තලා අපි කවුරුත් වන්දනා කටයුතු කළා. බලන්න ඒක එයි අපි කළ යුත්තේ. ඒ නිසා අපි මේ විනය අපි හදාගත්තේ නැත්නම් බෝහාම්දුරන්ගෙන් ආශිර්වාදයක් නෑ. ජයශ්‍රී හාමුදුරුවෝ ආශිර්වාද කරන්නේ මෙතන ඉන්න වැඩි පිරිසක් අරගත්තොත් මං හිතන්නේ 100ට වැඩි පිරිසක් බෝහාම්දුරන්ගෙන් ආශිර්වාද ලැබ අද ඇවිල්ලා සිල් ගන්න ඇත්තෝ මෙතන ඉන්නේ ඇත්තෝ ඒ වාගේම ආශිර්වාද අපේක්ෂාවෙන් අපිට විවේක සමය ලැබෙනකොට නිවේදක මැතිතුමන් ඇතුළු අපව හමුවින් මේ මව්පියෝ කීවේ ස්වාමීනි මට අපේ එක මෑණි කෙනෙක් මෙතන ඉන්නවා අපේ හාමුදුරනේ අපේ පවුලේ අපේ අම්මටයි අප්පච්චිටයි දූලම 5ක් 6 වෙනිවට ස්වාමීනි අපේ පවුල මගේ සහෝදර ආගමක නම කිව්වට කමන්නේ අපේ හාමුදුරනේ අපි ක්‍රිස්තියානි අපේ අප්පච්චි එක්කෙනෙක් අපේ බෞද්ධ නමුත් අපි ඇදහුවේ හැබැයි අපේ අප්පච්චිට උවමනා කළ පුතෙක් අපේ සර් නම් කවි කියනකොට කවියේ තිබුණේ පුතෙක් කියලා ඒ වුණාට සද්දයක් නැතුව දුවෙක් ගැනත් කිව්වා ඒ සර් ඒ දක්වන මතය සමබව නමුත් අපි පුතෙක් කියලා කියන්නේ දුවටත් එක්ක තමයි නේද හැබැයි අපත් කැමති දුවට දුවයි කියන එකට පුතාට පුතේ කියන එකට නැත්තම් දුවටත් පුතේ කියලා කිව්වම අම්මගේ යටිහිතේ තියෙන්නේ මේකත් කොල්ලෙක් වුණා නම් හොඳයි කියලා නේද නමුත් අපිට දරුවෙක් ඕනේ ඒ නිසා අපි මතක තියාගන්න ඒ පුතා කියන කෙනා අපි මේ ලැබපු ඇත්තෝ 6 වෙනි දරුවට පුතෙක් ලැබිලේ පවුලට ජයසිරි කියන නම දාලා මගේ බෙන්නවා දැන් මෙතන මේ ඉදිරි පිටම ඉන්න එවැනි අම්මාවරු අවුරුදු ගණන් සිට නොලැබ පුත් දරුවෝ ලැබපු ඇත්තෝ දැන් අනිත් පැත්තෙන් ඇවිල්ලා මගේ පින්වත දැන් දෙන ටික තුන සිල් ගන්නවා. ඉතින් ඒ නිසා මේ ආශිර්වාද මෙතන ගන්ධබ්බ නැත්තම් විඥාන ඇවිල්ලා එල්ලිලා ඉන්නේ ඔබේ කුසට වඩින්. නමුත් ඔබ පිරිසුදු වෙන ඔබ මහ ජීව ශක්තියක් ලබනවා. බලයක් ලබනවා. එනිසා ආශිර්වාදය ලැබෙන මේ පින්බිමේ ඔබේ පැතුම් මිටු වෙනවාට කිසිදු සැකයක් නැහැ. මේ ලෝක ධාතුවේ මගේ පින්වත බුදුරජාණන් වහන්සේ උපන් බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච බුදුහාමුදුරුවෝ ප්‍රථම වසර ධර්ම දේශනාපත බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාපු සිව් ස්ථානයසේම මේ ස්ථානයත් අටම ස්ථාන ඊටාම අගතැන්පත් ඒ ආශිර්වාදයේ ලැබූ අප සියලු දෙනාගේම එකම ප්‍රාර්ථනාව මෙවන් මොහොතක මෙවන් අසිරියක් ඇතුව අපි හැම දෙනාටම නිවන් සැප ලැබේවා කියන සාදු ප්‍රාර්ථනාව සිදු කරමු. පින් සිදු වේවා අපේ හාමුදුරනේ. අද අමාදහර දහම් සභාව වෙත වැඩම කළ පූජ්‍යපාද දොඩම්පාල රාහුල අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි සැවොම සාදු නාද නංවමින් අපේ নমස්කාරය ප්‍රකට කොට සිටිමු. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධිනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමෙක් වශයෙන් කටයුතු කළ අත්නායක මෙහෙරත් මැතිතුනි ඔබතුමාටත් අපේ ගෞරවය ආදරය ඉත සිතින් පිරිනමනවා අද වැඩසටහන සමාප්තියට පත් කරන අවස්ථාවේදී අටම ස්ථානාධිපති වහන්සේ වශයෙන් කටයුතු කරන පූජ්‍යපාද පල්ලේගම සිරිනිවාස නායක හඳුරන් වහන්සේට අපේ নমස්කාරයත් මේ අවස්ථාවේදී පුද කරමින් අප සෝදානම් අමාදාර දහම් සභාව සමාප්තියට පත් කරන්නට උතුම් ජයශ්‍රී මහා බෝධි හාමුදුරන් වහන්සේගේ ආනුභාවය ආරක්ෂාව ඔබ සැමට රටට ලැබේවා කියා අප ප්‍රාර්ථනා කරනවා.